समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मसवන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ චක්ඛූනි කතමානි තීනි මන්ස චක්ඛෝ දිබ්බ චක්ඛෝ පඤ්ඤා චක්ඛෝ ඉමානිකෝ භික්ඛවේ තීනි චක්ඛූනීති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි, ජයමග රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මැදින් පොහෝදා වැඩසටහනෙහි තවත් එක් සජීවී සද්ධර්ම දේශනාවක් සමගයි ඔබ සියලු දෙනාම එකට එකමුතු වී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසුව තමන් වහන්සේගේ ඥාති වර්ගයා බැහැදැකීම පිණිස 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්වත් නුවරට වැඩම කොට වදාළ පෝය හැටියට අපිට මේ මැදින් පුන් පොහෝ දිනය ඉතාමත් වැදගත් වෙනවා. බෞද්ධයන් හැටියට සෑම වර්ෂයකම පැමිණෙන මේ උතුම් පොහෝදා භාග්‍යවතුන් වහන්සේගේ ඒ සුවිශේෂී ගමන, ඒ සුවිශේෂී වැඩම කරවීම මෙනෙහි කරමින් විවිධ වත්පිළිවෙත්වල නියැලෙන්නට අපි පුරුදු වෙලා තිබෙනවා. ඒ අනුව අද දිනය ඔබත් ඔබේ නිවසේ සිට හෝ විහාරස්ථානයේ සිට හෝ දාන ශීල භාවනා ආදී පුණ්‍ය ක්‍රියාවන් සිදු කරමින් පිනින් අද දිනය පොහොසත් කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඇති. ඒ දවසේගත් උත්තරීතර වෑයම තවදුරටත් සඵල වීම පිණිස මේ ධර්ම දේශනාව ඔබට ඉවහල් වේවා කියලා තමයි අපි මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට අපේ අවබෝධයේ පිණිස විවිධ විදිහට ධර්මයේ අපිට කියලා දීලා තිබෙනවා. ධර්මයේ වටහා ගැනීම පිණිස අපිට විවිධ කාරණා විවිධාකාරයෙන් විග්‍රහ කරලා දීලා තිබෙනවා. වර්තමානයේ ජීවත් වෙන පිරිස හැටියට අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. මේට වසර 2000කටත් අධික කාලයකට පෙර වැඩහිටියේ මහෝත්තමයන්න් වහන්සේ දේශනා කළ වදාළේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපේ නුවණැසට ගැළපෙන පරිදි, අපේ නුවණට ගැළපෙන විදිහට තේරුම් බේරුම් කරගෙන මනසේ ඒ ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම ඉතාමත් වැදගත්. සමාජයේ විවිධාකාරයෙන් පරිහානියට පත්වෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. මේ කාලය තුළ අපිට ලබන්න පුළුවන් ඉහළම සැනසීම, ඉහළම සතුට, ඉහළම විමුක්තිය බවට පත් වෙන්නේ මේ කාලයේ හැටියට අවංකවම මේ ධර්මය මනසේ තේරුම් ගැනීම. එය අපිට යම් කිසි දවසක සදාකාලික විමුක්තිය පිණිස නිවීම පිණිස හේතු වාසනා වේවි.
පින්වතුනි අද අපි මේ ධර්ම දේශනාව තුළින් උත්සාහවන්ත වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරීතර සූත්‍ර දේශනාවක් විග්‍රහ කර ගැනීමට. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ කුද්දක නිකායට අයත් එක් ධර්ම ග්‍රන්ථයක් වන ඉතිවුත්තක පාළියට අයිති චක්කු සූත්‍රය. ඒ චක්කු සූත්‍රයට අදාළ ගාථා පාඨයක් තමයි අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට යෙදුනේ. සාමාන්‍යයෙන් චක්කු කියන වචනේ අපිට ඇහිච්ච ගමන් අපේ මතකයට එනවා චක්කු කියන්නේ මොකක්ද කියලා. මොකද අපි පංච ඉන්ද්‍රයන් ගැන කතා කරනකොට අපි සාකච්ඡා කරනවා චක්කු සෝත ගාන ජීවහා කාය කියලා. ඊළඟට විවිධාකාරයෙන් මේ චක්කු කියන වචනේ අපිට ඇහිලා අපිට දැනෙලා හුරු පුරුදු වචනයක්. ඇත්ත වශයෙන්ම චක්කු කියලා කියන්නේ අපේ ඇහැට. එහෙනම් ඇස පිළිබඳව අදාළ සූත්‍රයක් තමයි චක්කු සූත්‍රය කියලා කියන්නේ. මේ දේශනාව තුළින් අපි විග්‍රහ කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ චක්කු සූත්‍රය. ඊටමත් අපූර්ව විග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. මහණෙනි මේ ලෝකේ ඇස් වර්ග තුනක් තියෙනවා කියනවා. මොනවද ඇස් වර්ග තුන? මාංශ චක්කු, මාංශමය ඇස, දිබ්බ චක්කු, දිව්‍යමය ඇස, පඤ්ඤා චක්කු, ප්‍රඥාමය ඇස. දැන් ඔබට මතක තියාගන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන ඒ ඇස් තුන මාංශ චක්කු, දිබ්බ චක්කු, ඊළඟට පඤ්ඤා චක්කු. මාංශ චක්කු කියලා කියන්නේ මාංශමය ඇස, දිබ්බ චක්කු කියලා කියන්නේ දිව්‍යමය ඇස, පඤ්ඤා චක්කු කියලා කියන්නේ ප්‍රඥාව නැමැති ඇස. එහෙම නැත්නම් අපිට ඒක ගන්න පුළුවන් එක විදිහකට නුවණැස කියලා අපිට ඒක සලකන්නත් පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් එතකොට මේ තුනෙන්ම විග්‍රහ වෙන්නේ ඇසේ ස්වභාවයන්. ඇස් වර්ග තුනක් පිළිබඳව. සාමාන්‍ය ඇහැ කියපුවාම අපේ මතකයට අපේ අවධානයට යොමු වෙන්නේ මේ සුදු පාට පරාසයක් තුල කළු පාට පොඩි කොටසක් තියෙන යම් චිත්‍රයක ස්වරූපයක් අපේ මතකයට එන්නේ ඇහැ කියපු ගමන්ම. නමුත් ඒ ඇහැ කියන දෙය ඊට වඩා වෙනස් විදිහකට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. ඒ තමයි දැන් මේ අපි කතා කරපු ආකාර තුන: මාංශමය ඇස, දිව්‍යමය ඇස සහ ප්‍රඥාමය ඇස. හොඳට මතක තියාගන්න මේ තුන ඔස්සේ තමයි අද අපි මේ දේශනාව තුළ අපි ටිකින් ටික ගැඹුරට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මාංශමය ඇස, දිබ්බමය, ඒ දිබ්බ චක්කු, ඊළඟට පඤ්ඤා චක්කු කියන මේ තුනට යන්න කලින් ඔය චක්කු කියන වචනේ පිළිබඳ අපි පොඩි අවධානයක් යොමු කරලා බලමු. ඇත්තටම චක්කු කියන වචනේ සැබෑ තේරුම මොකද්ද? චක්කු කියන වචනේ තේරුම චක්කති කියන ඒ ක්‍රියාවෙන් තමයි චක්කු කියන වචනේ හැදෙන්නේ. චක්කති කියලා විග්‍රහ වෙන්නේ ධර්මයට අනුකූලව යමක ආස්වාද භාවය දැන ගැනීම. ආස්වාදය ගැනීම. ආස්වාදය අපිට අපේ හැඟීමක් හැටියට ඇති කර ගැනීම. එහෙම නැත්නම් අපි තවත් විදිහකට අපි කිව්වොත් එහෙම යමක සැප සහිත විඳීමක් වගේ අපිට එහෙම ගන්නත් පුළුවන්. එතකොට ඇස කියන අපි සිංහලෙන් අපි ඇස කියන මේ අර්ථය තුල චක්කු කියන වචනේ තුල පැහැදිලිව ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ ලස්සනට විග්‍රහ කරලා තියෙනවා මදුං චක්කති, ඊළඟට බැංජනං චක්කති. මදුං චක්කති කියලා කියන්නේ පැණි වගේ දෙයක් ආස්වාදය කරනවා. එහි රසය විඳිනවා. ඊළඟට බැංජනං චක්කති කියලා කියන්නේ ව්‍යංජන වගේ දෙයක් අපි එහි රස විඳිනවා. අන්න ඒ වගේ රස විඳින කියන අර්ථයෙන් ආස්වාදයෙන් ගැනීම කියන අර්ථයෙන් තමයි චක්කති කියන වචනේ යෙදෙන්නේ. එකේ චක්කති කියන ක්‍රියාවෙන් නිපන් නාම පදයක් හැටියටයි අපිට චක්කු කියලා අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් චක්කු කියන වචනය තුල අපි ඇස කියන අර්ථය ගත්තට චක්කුවෙන් වෙන්නේ ඇසෙන් වෙන්නේ යමක් දෙස යමක ආස්වාදයේ ගැනීම වගේ අර්ථයක්
ඉස්මතු වෙන බව අපි සිහි තබා ගන්නට ඕනේ. දැන් සාමාන්‍ය අපි චක්කු කියලා කිව්වට ඇත්තටම චක්කු කියන්නේ ඇයි කියන එක අපි විග්‍රහ කරගෙන නැහැනේ. ධර්මයට අනුකූලව චක්කු කියලා විග්‍රහ වෙන්නේ එතකොට යමක ආස්වාදයේ උකහා ගන්න ස්වභාවයට අපි කියනවා චක්කති කියලා. එකී චක්කතිය වලින් නිපන් වචනයක් හැටියට අපිට චක්කු කියන එක ගන්න පුළුවන්. දැන් අපි ඇසෙන් සාමාන්‍ය අපි ගොඩාක් දුරට අපි යමක අපිට ඇසෙන් විඳින දේවල් ආකාර තුනක් වුණාට සැප දුක උපේක්ෂා ආදී වශයෙන් ගත්තට අපි ඇසෙන් දකින්න කැමති. ගොඩක් වෙලාවට සුඛ සහගත දෙන්නේ. ආස්වාද ජනක දේ ලැබීමට තමයි අපි ඇසෙන් කැමති. ආස්වාද දේ ලැබෙනකොට අපි සතුට වෙනවා. ආස්වාදයේ සහිත දේ නොලැබෙනකොට අපේ ඇසට අපිට දුක කියන දේ හට ගන්නවා. ඇස කියලා කියන්නේ ඇසේ හට ගන්නව නෙවෙයි. ඇස තුල සිද්ධ වෙන ක්‍රියාවලිය තුලින් අපි විඳීමක් සකස් කර ගන්නවා දුක කියන දේ. මේ කවරාකාරයෙන් මේ කාර්ය සිද්ධ වුණත් ඇස බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයේ කියන දේ කියන එක අපේ මතකේ තියාගන්නට ඕනේ. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති ඇයි චක්කු කියන වචනය චක්කු කියලා පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න ආස්වාදයේ යෙදෙන නිසා ආස්වාදයේ හොයන නිසා අපි චක්කු කියන වචනේ භාවිතා කරනවා. ඒක හොඳට හිතේ තියාගන්න. ඊළඟට පින්වතුනි දැන් අපි අවධානය යොමු කරමු බුදුරජාණන් වහන්සේ පෙන්නපු පළමු චක්කුව මාංශමේ චක්කුව මාංශ චක්කු කියන එකට අපි අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ මාංශමේ චක්කු හැටියට පැහැදිලි කරන්නට යෙදුනේ? මාංශමේ චක්ෂුව එහෙම නැත්නම් මාංශ චක්කු කියන එකෙන් පැහැදිලි කරන්නට යෙදුනේ අපේ මේ මස් සහිත ඇස. අපි යමක් දකින්න පාවිච්චි කරන භාවිතා කරන යම් ඉන්ද්‍රයක් වෙද්ද යම් ආයතනයක් වෙද්ද අන්නේ ස්වභාවයට අන්නේ ස්වરૂපයට අපි කියනවා මාංශ චක්කු කියලා. අපි මේ ඇස පාවිච්චි කරලා අපි මේ ලෝකයේ තියෙන විවිධ දේවල් දකිනවා බලනවා. ඒ හැම දෙයක්ම අපි අපේ ජීවිතේට ලං කරගන්න අපි උත්සාහ කරනවා. ලං කරගන්න බැරි වුණත් අපි උපතේ පටන් මරණය දක්වාම ඇසින් දකින රූපවලට අපි වසඟ වෙලා ඒ රූප තමාගේ කරගන්න අපි ලොකු වෑයමක යෙදෙනවා. නමුත් ඒක අපිට කරගන්න බැරි එක තමයි සැබෑව. නමුත් අපි හිතාගෙන ඉන්නවා කරන්න පුළුවන් කියලා. ඒක තමයි මුලාව. මෙන්න මේ ස්වરૂපයෙන් යුක්ත යම් ඇසක් වෙද්ද තවත් ආකාරයකට ගත්තොත් එහෙම නාම රූප වලින් සකස් වෙච්ච යම් ඇසක් වෙද්ද රූප කියලා ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච ස්වરૂපයට අපි රූප කියනවා. ඊළඟට නාම කියලා කියනවා ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව සහ මනසිකාරය කියන මේ ක්‍රියාවලීන් පහ අපි හඳුන්වනවා නාම හැටියට. මේකේ නාම රූපයන්ගෙන් සැදුම්ලත් යමක් වෙද්ද අපි ඒකට ඇස කියලා කියනවා. ආයතන 6ම හටගන්න එක වෙනම කතාවක්. නමුත් මෙතනදී අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඇස කියන ඉන්ද්‍රියට. එතකොට නාම රූප කියන මේ ධර්මතාවයන්ගෙන් සැදුම්ලත් යමක් වෙද්ද අපි ඒකට ඇස කියලා කියනවා. රූපය විතරක් අපි ඇස තුල තියෙනවා කියලා ගන්නෙ නෑ. ඇස සකස් වෙන්න නාමයක් අවශ්‍යයි. නාමයේ විතරක් අපි ඇස තුල තියෙනවා කියලා ගන්නෙ නෑ. ඇස සකස් වෙන රූපයක් අවශ්‍යයි. මේකේ නාම රූප කියන මේ ධර්මතා දෙකෙන් මේ ධර්මතා දෙකේ එකට එකතුවෙන් ඇස කියන ඉන්ද්‍රිය අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. ඇස කියන ඉන්ද්‍රිය හට ගන්නවා. එතකොට මේ නාම රූපයන්ගෙන් හටගත් යම් කිසි ඇසක් වෙද්ද මේ ඇසේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තමයි ඇසට පේන රූපයන් ග්‍රහණය කර ගැනීම, උපාදානය කර ගැනීම. මේක ලොකු ක්‍රියාවලියක්. අපි ඇසින් රූප බලනවා කියලා කියන්නේ ඇසින් රූපයක් දැකලා රූපේ කෙරෙහි අපි උපාදානය සකස් කර ගන්නවා කියලා කියන්නේ ඒක මේ සාමාන්‍ය පොඩි ක්‍රියාවලියක් නෙමෙයි. ඒක විශාල ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පළමුවෙන්ම මේ නාම රූපයන්ගෙන් හටගත්තා වූ මේ ඇස රූපයක යම් අවස්ථාවක ඝර්ෂණයක් ගැටීමක් සිද්ධ විය යුතුයි. ඒ ඇසත් රූපත් කියන මේ දෙක කොච්චර එකට එකතු වුණත් ඒ ඇස තුළ චක්කු විඤ්ඤාණය කියන එක පහළ වෙන්නේ නැතුව කිසිම මොහොතක බාහිර තියෙන රූපය අපේ ඇසට මේ ළඟා වෙන්නේ නැහැ. අපේ ඇසට කිට්ටු වෙන්නේ නැහැ.
අපේ ඇසට බාහිර තියෙන රූපය කිට්ටු වෙන්න නම් මේ ඇසත් රූපත් කියන මේ දෙකටම අදාළව පහළ විය යුතු ප්‍රධාන ධර්මතාවය තමයි චක්කු විඤ්ඤාණ කියන එක. යම් කිසි ආකාරයක ඇසක් වෙද්ද, ඒ වගේම ඒට අරමුණු යම් කිසි රූපයක් වෙද්ද, ඒ වගේම ඇසත් රූපත් නිසා පහළ වූ යම් කිසි චක්කු විඤ්ඤාණයක් වෙද්ද, මේ ත්‍රිත්වය නිසාම පහළ වෙන ධර්මතාවය තමයි ස්පර්ශ කියලා කියන්නේ. අපි සාමාන්‍ය පාලි වචනේ පස්ස කියන විදිහට ගන්නවා. සරලව අපි තේරුම් ගැනීම පිණිස ස්පර්ශ කියන අර්ථයෙන් අපි ගන්නවා. මේ තුනේම එකට එකතුවට අපි කියනවා යම් තැනක එකතු වීමක් වෙද්ද අපි ඒකට කියනවා ස්පර්ශය කියලා. ඇසත් රූපත් ඇසේ පහළ වෙන විඤ්ඤාණයත් කියන මේකී ධර්මතාවයන්ගේ යම් කිසි එකතුවක් වෙද්ද අපි ඒකට කියනවා ස්පර්ශය කියලා. ඇසේ ස්පර්ශය. මොකද ස්පර්ශය අනිකුත් ආයතන වලට සමගාමීව පහළ වෙන දෙයක්. නමුත් අපි කතා කරන්නේ හැම වෙලාවකම මතක තියාගන්න චක්කු කියන මංස චක්කුවට අදාළව පමණයි අපි මේ මොහොතේදී කතා කරන්නේ. එතකොට ඇසේ පහළ වෙන ස්පර්ශය පදනම් කරගෙන අපි ඒක ආකාර තුනකට විඳිනවා. ඒ විඳින ආකාර තුන තමයි සැප දුක උපේක්ෂා කියන ආකාර තුන. ඊළඟට මේ වේදනාව සකස් කරගත්තට පස්සේ වේදනාව නිසා අපි ඒ තුල හඳුනා ගැනීමක් සකස් කරගන්නවා. මේ ඇසින් දැක්ක රූපී ස්වභාවය අපි අපේ අභ්‍යන්තරයේ තුලින්ම යම්කිසි අර්ථකථනයකට ලක් කරනවා, විග්‍රහ කර ගැනීමකට ලක් කර ගන්නවා. ඒකේ ස්වභාවය හඳුනා ගැනීමකට ලක් කරනවා. ඊළඟට එලෙස පහළ වෙන සංඥාවට අනුරූපීව සිත තුළ අපි ඇති කරගන්නවා චේතනා කියන කාරණාව. සිතුවිලි කියන සමුදායන් අපි අපේ සිත තුළ ඇති කරගන්නවා. දැන් මේ ඔක්කොම ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ ඇසෙන් ගත්ත රූපය නැමැති අරමුණු ඒ ආරම්භණය පාදක කරගෙන තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අවසානයේ මේ ක්‍රියාවලිය ගිල නතර වෙන්නේ ප්‍රපංචකරණය තුළ. ඒ කියන්නේ කෙලෙස් ඇතිවන විදිහට. කෙලෙස් ඇතිවෙන විදිහට රාග, ද්වේෂ, මෝහ කියන මේ මූලයන් පදනම් කරගත්ත විවිධාකාරයෙන් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන එකට එක කිරීම ආදී වශයෙන් නැතිවෙන විවිධාකාරයෙන් පහළ වෙන ක්ලේශයන්ට ඒක පාදකයක්, පාදමක්, හේතුවක් බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හැම මොහොතකම මේ නිවන් නොදැක්ක නිවනට නොපත් සිත් ඇති ලෝකයා තුළ නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. පෘථග්ජන ලෝකයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ ඇසත් රූපත් එකතු වීම, ඒ වගේම මේ ඇස රූප කියන දෙක මැද්දේ චක්කු විඤ්ඤාණය කියන එක පහළ වීම, ඊළඟට මේ ත්‍රිත්වයේම එකතු ස්පර්ශය සකස් වීම, ස්පර්ශය තුලින් වේදනාව, වේදනාව තුලින් සංඥාව, සංඥාව තුලින් චේතනා, චේතනා තුලින් ප්‍රපංචකරණය දක්වා මේ ක්‍රියාවලිය හැම මොහොතකම පාහේ මේ ඇස තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක ඇසෙන් ඊළඟට කනට මාරු වෙන්න පුළුවන්, නාසයට මාරු වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ ඇසේ ක්‍රියාකාරීත්වය ගැන පමණයි. මෙහිලා ඔබ මතක තබා ගත යුතුයි මෙන්න මේ විදිහේ යම් ක්‍රියාකාරීත්වයක් මේ ඇස තුල සිද්ධ වෙනවා. අපිට මේ ඇස මේ විදිහට යම් කිසි ආකාරයක නිකන් සුදු පාට ලොකු පරාසයක් තුල කළු පාට තිතක් වගේ යම් කිසි හැඩයකට මේ ඇස පෙනුනට මේ මාංශමය ඇස තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ඔන්න ඔය වගේ එකක්. ලොකු වැඩක් මේ ඇස තුල කරනවා. එලෙස ගන්නා වූ අරමුණු අපි මනසේ තැම්පත් කර ගන්නවා. මනස තුල මනෝද්වාර වජ්ජනයේ හැටියට අපි මේ නැවත නැවත මෙනෙහි කරන්නේ ඒ ඇස ආදී ඉන්ද්‍රයන්ගෙන් ගත්ත ආයතනයන්ගෙන් ගත්ත යම් යම් අරමුණු සමුදායන්. එතකොට මේ ඇසෙන් දැක්ක යම් රූපයක් වෙද්දී මේ විදිහට ප්‍රපංචකරණයට ලක් කරාට පස්සේ අපි ඒක මනසේ තැම්පත් කරගෙන නැවත අපි දකින්නේ ඒ දේ නැවත අපි දකින්නේ නැතුව අපිට නැවත මෙනෙහි කරන්න පුළුවන් විදිහට මනස සකස් කරගන්නවා. ඒ කියන්නේ අපි හිතන්න හොඳ මොනවා හරි දෙයක් දකින්න, ලස්සන ගෙයක්, එහෙම නැත්නම් ලස්සන වාහනයක්, නැත්නම් ලස්සන මලක්, මොනවා හරි දෙයක් අපි දකිනවා. දැක්කම අපි ඒක ඒ වෙලාවට දැකලා අපි ඒකට අනුරූපව ස්පර්ශය පහල කරගෙන ස්පර්ශය තුළින් වේදනාව, ඊට පස්සේ වේදනාව තුළින් සංඥාව, සංඥාව තුළින් චේතනා, චේතනා තුළින් ප්‍රපංචකරණය, මේ විදිහට අපි ඒ තුළ යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ කළා අපි ඒකේ මතකයේ පමණක් හිත තුළ තියාගන්නවා. ඊළඟට අපි ඒක නැවත යම් මොහොතක මෙනෙහි කරනකොට අර බාහිර රූපේ දැකීමකින් තොරව අපිට මනසින් ආවර්ජනින් කරලා ඒ රූපය අපිට ඒ කියන්නේ උපාදාන කරගන්න පුළුවන් හැකියාව උපදිනවා. එතන මේ විදිහේ යම්කිසි ලොකු ක්‍රියාවලියක් ඔය පින්වතුන් නොදන්නවා වුණාට මේ මාංශමය ඇස තුළ සිද්ධ වෙනවා. මේ ඇස බුදුරජාණන් වහන්සේ නිසයි වදාලේ චක්කුම් භික්කවේ පුරාණ කම්මං කියලා.
මේ ඇස කියලා කියන්නේ පරණ කර්මයක් හැටියට සැලකුවා භාග්‍යවතුන් වහන්සේ. පෙර සකස් කරගත්තා වූ කර්ම ශක්තියින්ට අනුරූපීව උපන් ඇසක් අපි ගාව මේ තියෙන්නේ. දැන් මේ මොහොතේ ඉඳන් මේ මොහොතේ පවා අපි සිදු කරන යම් කිසි ක්‍රියාවලියක් ඇස ඔස්සේ වෙද්ද ඒ සෑම ක්‍රියාවලියක්ම අපිට උදව් කරන්නේ නැවත ඇසක් සකස් කර ගැනීම පිණිස අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීමට. මේක මේ ලේසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. අතීතයටත් සම්බන්ධ, වර්තමානයටත් සම්බන්ධ, අනාගතයටත් සම්බන්ධ. මේ තුන් කාලයටම ඇදිලා ගියපු, තුන් කාලයටම බැඳිලා ගියපු, තුන් කාලයටම පැතිරලා සඳහන් වෙලා තිබෙන විශේෂිත ක්‍රියාවලියක් මේ ඇස තුළ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ඇස භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ පළමු ඇස හැටියට. ඒක සාමාන්‍යයෙන් අපිට තියෙන එක. අපි හැම වෙලාවෙම ක්‍රියාත්මක කරවමින් පවතින ඇස. ඒක තමයි මාංශ චක්කු හැටියට අපි හඳුනාගත යුත්තේ. ඔබට පැහැදිලි වෙන්නට ඇති භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්නපු මාංශ චක්කුව කියන්නේ මොන වගේද කියලා. ඒක හරිය ලස්සනට පැහැදිලි කරනවා මේ මාංශ චක්කුව කියන එක ලෞකිකයි කියලා. මාංශ චක්කුව කියන්නේ ලෞකික දෙයක් කියලා සඳහන් වෙන්නේ. ඒ හේතුව මොකද? ලෞකිකය කියලා කියන්නේ ලෝකයට අයිති දෙන්නේ ලෞකිකයි කියන්නේ. ලෝකය කියලා ගත්තාම මේ පැවැත්මට අයිති යමක් වෙද්දී ඒක ලෞකිකයි. මේ සාංශාරික ගමනට යම් කිසි දෙයක් උපකාර වෙනවද ඒක ලෞකිකයි. එතකොට මේ මස් වලින් පිරිච්ච ඇස ලෞකික වස්තුවක් බවට පත් වෙන්නේ අපි ඇස පාවිච්චි කරලා. ඇසෙන් අපි නිකන් බලනවා කියන එක විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇසෙන් නිකන් අපි යමක් දිහා බලාගෙන ඉන්නවා කියන එක විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ බලන් ඉන්න දේ අරමුණක් හැටියට ඇතුළට අරගෙන ඒක විවිධ ආකාරයට අපි විශ්ලේෂණය කරගන්නවා. එක්ක ඒක රාගින් විශ්ලේෂණය කරගන්නවා. එහෙම නැත්නම් අපි ඒක ද්වේෂයෙන් විශ්ලේෂණය කරගන්න. එහෙම නැත්නම් මෝහයෙන් විශ්ලේෂණය කරගන්නවා. මේ රාග ද්වේෂ මෝහ වලට අනුරූපීව අපි බාහිර තියෙන රූපය ඇතුළට අරගෙන අපි ඒක විශ්ලේෂණය කරගන්නවා. ඒකින් වෙන්නේ මේ ලෞකික පැවැත්මට, මේ ලෝකයේ පැවැත්මට, සාංශාරික ප්‍රවෘත්තියට අවශ්‍ය කරන ශක්තියින් අපි ඇස ඔස්සේ ගොනු කරගන්න එක. ඒ මත පදනම් වෙලා තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළ චක්කුම් භික්ඛවේ පුරාණ කම්මා. මේ ඇස කියන්නේ පරණ කර්මයක්. ඒ ඇස උපකාර කරන තවත් ඇසක පහළ වීම පිණිසමයි. ඉදිරියේදී අනාගතයේදී අනාගත භවයන්හි යම් ඇසක පහළ වීමක් පිණිසමයි මේ මොහොතේදී මේ ප්‍රපංචයත් සමග ක්‍රියාත්මක වෙන ඇස සකස් වෙන්නේ. මෙන්න මේ ආකාරයට යම් කිසි විග්‍රහාත්මක ස්වરૂපයක් ඇති යම් ඉන්ද්‍රයක් වෙද්ද, යම් ඇසක් වෙද්ද, ඒකට අපි කියනවා මාංශ චක්කු කියලා. හොඳට විග්‍රහ කරගන්න. ලෞකිකයි කියලා කියන්නේ ඒ නිසයි. මේ මාංශ චක්කුව කියන එක ලෞකිකයි. ඒක පැහැදිලිවම ලෞකික ලෝකයට අයිති දෙයක්. ඊළඟට අපි කතා කරන්න ඕනේ දෙවෙනි ඇස තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු. ඒ තමයි දිබ්බ චක්කු. දිබ්බ චක්කු කියලා කියන්නේ අර මාංශ ඇසට වඩා. ඒ කියන්නේ දැන් මේ අපිට පේන්න තියෙන දැන් ඔය පින්වතුන් දැන් රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙන මේ වැඩසටහන දිහා බලාගෙන ඉන්න ඇහැට නෙමෙයි දිබ්බ චක්කු කියලා කියන්නේ. දැන් ඔය පින්වතුන් මේ රූපවාහිනිය දෙස බලාගෙන මේ රූපයක් දෙස බලාගෙන මේ ශ්‍රවණය කරන ස්වરૂපයට අපි බලාගෙන ඉන්න මේ ස්වરૂපයට අපි කියන්නේ ඒක මාංශ චක්කුවට අයිති දෙයක්. නමුත් දිබ්බ චක්කු කියලා කියන්නේ ওই පින්වතුන් හිතනවා වගේ එකක් නෙමෙයි. ඒක දිව්‍යමය දෙයක්. ඒ දිබ්බ චක්කුවට පුළුවන්කම තිබෙනවා. ඒක ඥානයක්. ඒක එක්තරා විදිහක අවබෝධයක්. ඒක එක්තරා විදිහක චිත්ත දියුණුවක්. ඒ දිබ්බ චක්කුවට පුළුවන්කම ලැබෙනවා. මෙහෙම හිතන්න. දැන් මේ ওই විදිහටම ඉඳගෙන ওই පින්වතුන්ට පුළුවන්කම ලැබෙනවා දිබ්බ චක්කුව තියෙනවා නම් අල්ලපු ගෙදර අය කරන්නේ මොකද්ද කියලා බලන්න. තියෙනවා නම් මම මේ බොහොම ග්‍රාම්‍ය උපමාවක් ගත්තේ, ග්‍රාම්‍ය විග්‍රහයක් ගත්තේ. සාමාන්‍ය සරලව මේක තේරුම් ගන්න පුළුවන් විදිහට ඔය පින්වතුන්ට පුළුවන්කම ලැබෙනවා ඔය නිවසේ ඉඳගෙන තමාගේ අල්ලපු නිවසේ වෙන්නේ යමක්ද ඒක දකින්න පුළුවන්කම ලැබෙනවා. දිබ්බ චක්කුව. දිව්‍යමය ඇස කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ මේ ලෝකයේ කොහේ හරි කෙනෙක් මොනවා හරි දෙයක් කරනවා නම්, මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් ග්‍රහණය කරගන්නට පුළුවන්. මේ මසස ඉක්මවාගේ මනසෙහි දියුණුවෙන් ඇති කරගත්ත යම් කිසි ඇසක් වෙද්ද ඒකට කියනවා දිබ්බ චක්කු කියලා. දැන් සාමාන්‍යයෙන් දෙවියන්ට, බ්‍රහ්මයන්ට, පින්තුනි ඇතැම් මිනිස්සුන්ට මේ දිබ්බ චක්කුව කියන එක උප්පත්තියම ලැබෙන දෙයක්. මේක උප්පත්තියෙම ලැබෙන දෙයක්.
නමුත් දැන් සාමාන්‍ය මිනිස්සෙක් හැටියට මේක ඥානයක් හැටියට දියුණු කරනවා නම් ඒක දියුණු කරගන්න තියෙන ක්‍රමවේදය තමයි ධර්මයට අනුකූලව එයා යම්කිසි භාවනා අරමුණක් ඔස්සේ එයා ප්‍රගුණ කරන්නට ඕනේ සිත දියුණු කරන්නට ඕනේ පඨම ධාන, ဒုတိ ය ධාන, ඒ වගේම තෘතීය ධාන, ඒ වගේම චතුර්ථ ධාන කියන මේ 4 වෙනි ධානය දක්වාම සිත දියුණු කරගත යුතුයි. කායගත සති සූත්‍රයට අනුව මේ 4 වෙනි ධානයේ පැහැදිලි වෙන්නේ පිටුතුනේ ඒක හරියට වතුර පුරවපු කලයක් වගේ කියලා. එහෙම නැත්නම් වතුර පිරිච්ච මේ කුඹුරක් වගේ කියලා. කුඹුරක වතුර පිරුණාට පස්සේ දැන් කොහෙන් හරි ගිහිල්ලා යම්කිසි පිටුමතෙක් ඒකේ වක්කඩක් පෑදුවොත් ඒ වක්කඩ පාදන පැත්තට වතුර ගලාගෙන යනවනේ. ඊළඟට වතුර පිරිච්ච කලයක් ගත්තොත් ඒ වතුර පිරිච්ච කලේ යම්කිසි පැත්තකට උතුරට හැලුවොත් උතුරට දකුණට හැලුවොත් දකුණට නැගෙනහිරට හැලුවොත් නැගෙනහිරට මේ මොනියම් හෝ පැත්තකට හැලුවොත් ඒ හලන පැත්තට වතුර ඉක්මනට හැලිලා යනවා. ඒ හේතුව පිරිච්ච නිසා. කලේ පිරීලා තිබෙන්නේ යම්සේද කුඹුර වතුරෙන් පිරීලා තිබෙන්නේ යම්සේද ඒ වක්කඩ හදන පැත්තට කලේ නමන පැත්තට වතුර ගලාගෙන යන්නේ යම්සේද 4 වෙනි ධානය දක්වා දියුණු කළා වූ පුද්ගලයාගේ සිතෙහි ස්වභාවයත් ඒ වගේ. ඒ සිත හරි කර්මන්නේ. කර්මන්නේ කියලා කියන්නේ ක්‍රියාවට යෝග්‍යයි. අපි ඒකට කියනවා කම්මඤ්ඤතා කියලා. කර්මන්නේ භාවය. ක්‍රියාවට යෝග්‍යයි. මේ ක්‍රියාවට යෝග්‍ය පරිදි ඇති සකස් කරගත්තව පිරිසුදු උපේක්ෂාවෙන් යුක්ත මේ චතුර්ථ ධානයටපත් පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා. ඒ තම සිත දිව්‍යමය චක්ෂුෂය උදෙසා යොමු කරන්න. එයාට පුළුවන්කම ලැබෙනවා දිව්‍යමය චක්ෂුෂය උදෙසා සිත යොමු කරලා ඒ දිව්‍යමය චක්ෂුෂය සාක්ෂාත් කරගන්න. යම්කිසි ඉහළ ඥාන ශක්තියන් සාක්ෂාත් කර ගැනීමට අපි දියුණු කරගත යුතු, ඇති කරගත යුතු හොඳම තලය තමයි හොඳම මානසික ශක්තිය තමයි චතුර්ථ ධානය කියලා කියන්නේ ධර්මයට අනුකූලව. ඒ චතුර්ථ ධානය දක්වා දියුණු කරගත්තා පුද්ගලයෙකුට පුළුවන්කම ලැබෙනවා ඒකේ දිබ්බ චක්කුව උපදවා ගන්න. එයාට මෙතන ඉඳගෙන තව තැනක කරන දේවල්, තව තැනක තියෙන දේවල්, වෙන දේවල් තමාගේ ඇස් දෙකින් දිවසින් දකින්න පුළුවන්කම ලැබෙනවා. මාංශමය ඇස ඉක්මවා ගිය දිව්‍යමය ඇසින් දකින්නට එයාට පුළුවන්කම ලැබෙනවා. ඒක එක්තරා විදියක එක පැත්තකින් ගත්තාම ඒක සමහර වෙලාවල් වලට හිත විනිවිද දකින්නත් පුළුවන්. ඉස්සරහට පැමිණෙන පුද්ගලයා හිතා ඉන්න දේ පවා සමහරට ඒක පරචිත්ත විඥාන ඥානෙට අයිති දෙයක්. නමුත් මේ පරචිත්ත විඥාන ඥානය පවා අපිට මේ දිබ්බ චක්කු කියන ගණයට අපිට ඇතුළත් කරලා ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහය තුළ මේ චක්කු සූත්‍රය තුළ අපිට පෙන්වන්නේ දිබ්බ චක්කුව පමණක් නිසා. ඉදිරියට එන පුද්ගලයාගේ සිත දිහා බලලා සිත පවා දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ ආකාරයෙන් ගත්තාම මාංශමය ඇස ඉක්මවා ගියපු යම් කිසි ආකාරයක දිව්‍යමය ඇසක් වෙද්ද අපි ඒකට කියනවා දිබ්බ චක්කු කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිකන් එකපාරටම උපදින එකක් නෙමෙයි. දෙවියන්ට සාමාන්‍යයෙන් ඒක උප්පත්තියම ලැබෙන දෙයක්. ඊළඟට බ්‍රහ්මයන්ට ඒක ලැබෙන දෙයක්. නමුත් මිනිස්සුන්ට ඒක සාමාන්‍යයෙන් උප්පත්තියම ලැබෙන දෙයක් නෙමෙයි. දුර්ලභ යම් කිසි කෙනෙකුට ඒක පිළිටන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට දිබ්බ චක්කුව අවශ්‍යයි නම් මෙය මානසික දියුණුවකින් ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නව දියුණුවකින් ලැබිය යුතු ධර්මතාවයක් හැටියට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි මංස චක්කු. දැන් මේ අපි කතා කරමින් සිටින්නේ දිබ්බ චක්කු කියන මේ ඇසේ ස්වභාවය පිළිබඳව. දැන් බලන්න අපි මේ වගේ දේවල් ගැන දැනගන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ නැත්නම් අපි මේ දේවල් පිළිබඳ අපි සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම අපි දැනගන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ ගිය පිරිසක් හැටියට අපි මේ විග්‍රහයන් දැනගන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. නැත්නම් ඇස කියපු ගමන් අපේ මතකයට එන්නේ මාංශ චක්කු කියන එක පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ අපිට පැහැදිලි කරලා දෙනවා ඒක එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක ඉස්සෙල්ලාම මාංශ චක්කු කියලා එකක් තියෙනවා. ඊළඟට දිබ්බ චක්කු කියලා තව එකක් තියෙනවා. ඊළඟට අවසාන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පඤ්ඤා චක්කු කියන ධර්මතාවය. දැන් එනේ අපි කතා කරමින් සිටින්නේ දිබ්බ චක්කු. හොඳට මතක තියාගන්න මේ දිබ්බ චක්කු කියලා කියන දිව්‍යමය ඇස. දිව්‍යමය ඇස කියලා කියන්නේ මෙතන සිට තව තැනක
කිසිදු බාධාවකින් තොරව අහසටද පොළොවටද දිශාවලටද කිසිදු බාධාවකින් තොරව සියලු තැන තිබෙන දේවල් දකින්න පුළුවන් හැකියාවට අපි කියනවා දිබ්බ චක්කු කියලා. ඒක දෙවියන්ට බ්‍රහ්මයන්ට වගේ දිව්‍යමය සත්වයින්ට ඒක උප්පත්තියම ලැබිය හැකි වුණත් මිනිස්සු හැටියට අපි ඒක ඇති කර ගන්නවා නම් යම්කිසි ආධ්‍යාත්මික දියුණුවකින් සාක්ෂාත් කරගත යුතු දෙයක්. දැන් ওই දිවස්ලාභින් අතර අග්‍රස්ථානයේ උපදවාගත්ත මහෝත්තමයෙකුත් මේ සම්බුද්ධ ශාසනය වැඩ හිටියා. ওই පින්වුතුන් අහලා ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ දිවස්ලාභින් අතර අග්‍රස්ථානයේ හිමි කරගත්ත මහෝත්තමයන්න් වහන්සේ. උන්වහන්සේගේ දිවසට සමාන කරන්න පුළුවන්. ඒ දිවසට සම වෙන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකේ නෑ. මොකද උන්වහන්සේ ඒ වෙනුවෙන් පෙරම් පුරාගෙන බොහෝ සංසාරයේ පුරාවට බොහෝ කුසල් රැස් කරගෙන ඒ වෙනුවෙන්ම පෙරම් පුරන් ආපු මහෝත්තමේ. එතුමන් වහන්සේගේ ඒ දිව්‍ය චක්ෂුෂේ දෙවනි වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දිව්‍ය චක්ෂුෂයට පමණයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දිව්‍යමය චක්ෂුෂය දිවස කියන දෙය ප්‍රමාණ රහිතයි. ප්‍රමාණ රහිතව පැතිරලා තියෙන එකක්. මෙන්න මේ තැන දක්වා පමණයි. දකින්න පුළුවන් කියලා දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ ඕනම තැනක ඕනම ජීවියෙක් ඕනම අජීවී දෙයක් ඕනම ආකාරයක දකින්න පුළුවන් ආකාරයට භාග්‍යතුන් වහන්සේගේ දිවස දියුණු වෙලා තිබෙන. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ බාධා රහිතව ප්‍රමාණ රහිතව පැතිරෙන ඒ මහා දිව්‍යමය චක්ෂුෂයට පමණයි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ දිව්‍යමය චක්ෂුෂය දෙවෙනි වෙන්නේ. ඒතකොට දැන් අපි කතා කරේ දිබ්බ චක්කු කියන කාරණාව ගැන. ඊළඟට තුන්වෙනිව භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ ඒ පැහැදිලි කරපු කාරණාව වෙන්නේ පඤ්ඤා චක්කු. ඒක මේ ලෝකයේ කිසි කෙනෙක් හෙළි නොකරපු දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් සමහර වෙයි දිබ්බ චක්කු කියන දේ දියුණු කරගෙන හිටියා. අදට උනත් මේ දිබ්බ චක්කු කියන එක යම්කිසි ආධ්‍යාත්මික දියුණුවකින් ලබා ගන්න පුළුවන් දෙයක්. නමුත් මේ පඤ්ඤා චක්කු කියන එක පින්වතුනි ලෝකේ ඇති වෙන්න නම් යම්කිසි කෙනෙකුට ඇති කරගන්න නම් එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට අවශ්‍යමයි. ධර්මයේ මඟ පෙන්වීම අවශ්‍යමයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යමයි. යම් කිසි කෙනෙක් නිවනට පත්වෙනවා නම් විමුක්තියට පත්වෙනවා නම් නිවීමකට පත්වෙනවා නම් ඒ පත්වීම පිණිස අවශ්‍යක චක්ෂුෂය වනාහි මේ පඤ්ඤා චක්ෂුෂය හැටියටයි අපි සැලකිය යුත්තේ. යම් කිසි කෙනෙක් ප්‍රඥා චක්ෂුෂය උපදවා ගත්තා නම් පඤ්ඤා චක්කු උපදවා ගත්තා නම් එයා මේ සියලු දුක් වලින් නිදහස් වූ කෙනෙක් හැටියටයි අපිට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ පඤ්ඤා චක්කුව කියලා ඒ තරම් විශේෂ වෙන්න හේතුව? පඤ්ඤා චක්කු කියන එක ආකාර තුනකින් පනවලා තිබෙන්නේ. ආකාර තුනකින්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ අය දකින විදිහට වෙනස් ආකාරයකට තමයි පඤ්ඤා චක්කුව තියෙන අය දකින්නේ. ඒ වෙනස් විදියකට දකිනවා කිව්වට ඒක තමයි ලෝකේ තියෙන සැබෑ දේ. පළවෙනි ආකාරය තමයි අනිත්‍ය කියන ස්වභාවය. අනිච්ච කියන ස්වභාවයට තමයි මේ පඤ්ඤා චක්ෂුෂය ඇතිවීම පිණිස යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා ලෝකයේ දැකිය යුත්තේ. යම් කිසි කෙනෙකුට පඤ්ඤා චක්ෂුෂය තියෙනවා නම් එයා තුළ ලෝකයේ දකින පළමු පැනවීම පළමු ස්වභාවය තමයි අනිත්‍ය කියන පැනවීම. එයාට මේ ලෝකයේ කිසිදු දෙයක් මේ සංකත ලෝකයේ තුල හේතුඵල ධමයකට අනුකූල වූ මේ ලෝකයේ තුල එයාට කිසිම තැනක හම්බෙන්නේ නැති දෙයක් තමයි නිට්ටය වූ දෙයක්. ලෝකයේ බැලූ හැම මානෙකම එයා දර්ශනය කරගන්නේ අනිත්‍ය ධර්මතාවයමයි. අනිත්‍යත්වයමයි. වෙනස් වෙන බවමයි. මොකද මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හේතුඵල ධමයකට අයිති දෙයක් නිවන කියන දේ හැර. ඒ නිබ්බාන කියන තැන හැර අනිකුත් මේ ලෝකේ තියෙන සියලුම දේවල් හේතුඵල ධමයකට අයිති දෙයක්. යම් කිසි දෙයක් හේතුඵල ධමයකට පටිච්ච සමුප්පාදයි නම් මේ පටිච්ච සමුප්පාදයට අයිති සෑම ධර්මතාවයකම තිබෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අනිත්‍ය කියන දේ. මේ පවතින දේ ඊළඟ මොහොතේ වෙනස් වෙන බව. එතකොට ප්‍රඥා චක්ෂුෂේ යම් කිසි කෙනෙක් විසින් දියුණු කරගන්නවා නම් ඒ ප්‍රඥා චක්ෂුෂය දියුණු කර ගැනීමේ
පළමු වැටහීම පළමු පැනවීම තමයි අනිත්‍ය වටහා ගැනීම. ඒක මේ ලෝකයේ පවතින යථාර්ථය. මේ ලෝකයේ කිසිදු දෙයක් අපිට පුළුවන්කමක් නැහැ නිත්‍ය වශයෙන් ගන්න. ඒක හරියට මෙහෙම දෙයක්. සමහර දේවල් තියෙනවා අපි මිටි මොලවන්න උත්සාහ කරනවානේ. මෙහෙම අත මිටි මොලවල අරගන්න අපි වතුර වගේ දෙයක්. වතුර වගේ දෙයක් අපිට මිටි මොලවල ගන්න බෑනේ. අපිට කවදාවත් මිට කරලා අපිට ගන්න බෑ. වාතය වගේ දෙයක් අපිට එහෙම ගන්න බෑ. හේතුව ඒවා අල්ලන්න බෑ. නමුත් අපි උත්සාහ කරන්නේ මේ දෙයට. වාතය මේ අතෙන් මිටි මොලවල ගන්නමයි උත්සාහ කරන්නේ. වතුර කියන දෙයක් ගන්නමයි උත්සාහ කරනවා වගේ වැඩක් තමයි අපි මේ ලෝකයේ තුල කරන්නේ. වෙනස් වෙවි යන ලෝකයක් නිත්‍ය වශයෙන් අරගන්නමයි අපි අපි පිළිගන්න කැමතිම නෑ. බුදුරජාණන් වහන්සේ කාලෙත් එක්තරා බමුණෙක් තමාගේ දයාබර දරුවා මිය පරලෝ ගියාට පස්සේ එයාගේ සොහන ගාවට ගිහිල්ලා හඬ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි අඬන්නේ කියලා. එතකොට මේ බමුණා කියනවා ස්වාමීනි මගේ පුතා නැති වුණා. ඒ නිසායි මම මේ අඬන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි කැමැති දේ නිසා තමයි මේ දුක හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අපි ප්‍රිය වෙන දේ තමයි ප්‍රිය වෙන දේ නිසා තමයි මේ ලෝකයේ දුක කියන එක හටගන්නේ. කියන්නේ දැන් මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අනිත්‍ය උදය නිත්‍ය වශයෙන් ගන්න හදන එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ දුක භුක්ති විඳින්නේ. ඒකනේ මේ පැහැදිලි කරන්නේ. නමුත් ඒ බමුණට ඒක තේරුනේ නැහැ. බමුණ බුදුරජාණන් වහන්සේටත් බැනවිදලා ගියා කියලා තමයි එතනදී සඳහන් වෙන්නේ. ඒතර මේ ලෝකයේ තුල අපි හැම මොහොතකම උත්සාහවන්ත වෙන්නේ පින්වතුනි. මේ අනිත්‍ය වෙන දේ නිත්‍ය වශයෙන් ගන්න. මම එක කිය වාතය වගේ දෙයක්, ජලය වගේ දෙයක් අපි මිටි මොලවලා ගන්න හදනවා වගේ වැඩක්. ගන්න බෑ නමුත් ගන්නමයි හදන්නේ. ගන්න බෑ කියන එක අපි පිළිගන්න කැමති නෑ. ඒකට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ඒක මොනවද ධනාත්මක චින්තනය ආදි වශයෙන් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. කරගන්න බැරි දේ උනත් කරගන්න උත්සාහ කරන එක හොඳයි කියලා. ඒක මොන විදියට අර්ථකථනය දැක්කුවත් මේ ලෝකේ අපිට යමක් නතර කරගන්න බැයි නම් නිත්‍ය වශයෙන් ගන්න බැයි නම් මේ ලෝකේ තියෙන දේ අනිත්‍යයි නම් ඒක අනිත්‍ය වශයෙන් දකින්න අපේ මනස අපි නම්‍යශීලී කරගන්නට ඕනේ. ඒ නම්‍යශීලී කරගත්ත මනස තුල ඒ ඇති කරගෙන තිබෙන හැකියාව තුළින් අපිට පුළුවන් වෙනස් වෙන ලෝකයේ තුල බොහොම සමබරව ඒ වෙනස් වෙන අත්දැකීම් එක්ක අපි වෙනස් කරගන්නේ නැතුව බොහොම සැනසීම ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රඥා චක්ෂුෂේ උපදවා ගැනීම පිණිස බලපාන පළමු පැනවීම තමයි මේ අනිත්‍ය කියන පැනවීම. ඊළඟට දෙවෙනි එක තමයි පින්වතුනි දුක්ඛ කියන දේ. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. දැන් සාමාන්‍ය අපි දුක කියන එක විග්‍රහ කරගන්න ඕනේ එතනින්. බුදුදහම පිළිබඳව සමහර අර්ථකථන දක්වන්න යනකොට අපි දකින දෙයක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන ධර්මයේ මේ දුක කියන එකක් ගැනම කියා මිනිස්සු ඍණාත්මක කරන දහමක් වගේ උලුප්පන්න හදන බවක් අපි දකිනවා. සමහර අවස්ථාවල විවිධ මාධ්‍ය භාවිතා කළ භාග්‍යතුන් වහන්සේට අපහාස කිරීම පිණිස මේ දුක කියන වචනය සමහර අය විග්‍රහ කරගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දහම තුළ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගැනීම පිණිස මේ දුක කියන එක පාවිච්චි කරන්න ඕනේ එහෙම අවිධිමත් විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම තුළ පෙන්වන්නේ යමක් අනිත්‍යයි නම් ඒ අනිත්‍ය භාවයට පත්වෙන එක නිසා තමයි දුක. අන්න ඒකයි අපි පැහැදිලි කරගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට ඒ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන් නම් යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍යයි නම් මේ දුකයි. එතෙන්ට තමයි හිත ගේන්න ඕනේ. ප්‍රඥා චක්ෂුෂය උපදින්නේ අන්න ඒ විදිහට නුවණින් දකින කෙනා. එහෙම නැතුව ඒ පිළිබඳව අමුතු විදියට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් නොදක නිත්‍ය වශයෙන් අරගෙන සැප වශයෙන් දකින්න උත්සාහ කරන කෙනාට ප්‍රඥා චක්ෂුෂය දියුණු වෙන්නේ නැහැ. එයා පිළිගත යුතු දෙයක් තියෙනවා. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පිළිගත යුතු දේ තමයි මේ ලෝකයේ සියල්ල අනිත්‍ය කියන එක. ඒ අනිත්‍ය දේ නිසා තමයි දුක හටගන්නේ කියන එක පැහැදිලි කරගන්න. මේක තමයි ප්‍රඥා චක්ෂුෂය පිණිස හේතු වෙන දෙවෙනි ධර්මතාවය. දෙවෙනි පැනවීම හැටියට ඒක විග්‍රහ වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි අනාත්ම භාවය. අනත්ත කියන භාව.
යමක් අනිත්‍යයි නම් ඒ දුකයි, යමක් දුකයි නම් යමක් අනිත්‍යයි නම් මේ ලක්ෂණ වලින් යුක්තයි නම් එය අනාත්මයි කියන තැනටයි අපි පත් කරගන්නට ඕනේ. බුදුදහමට අනුව සබ්බේ ධම්මා අනාත්තා කියලා තමයි විග්‍රහ වෙන්නේ. සබ්බේ සංඛාරා අනාත්තා නෙමෙයි, සබ්බේ ධම්මා අනාත්තා. සියලු ධර්මයන් අනාත්තයි. ඒ කියලා කියන්නේ මේ ලෝකියම් සංකත අසංකත ආදි වශයෙන් විවිධාකාරයෙන් පවතින යමක් මේ ලෝකෙ වෙද්ද ඒ කිසිවක් මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ කිසිම තැනක අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ දේවල් පැහැදිලිව දැන් සංකත ධර්මතාවයන්ට අනුරූපීව පමණයි අපි අනිත්‍ය දුක්ඛ කියන මේ ලක්ෂණ දෙක කතා කරන්නේ. නමුත් සංකත අසංකත කියන මේ උභය ස්වභාවයන්ම කේන්ද්‍ර කරගෙන පදනම් කරගෙන තමයි අනත්ත කියන තැන අපි කතා කරන බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණ පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණ පිළිබඳව මනා වැටහීමක් මනා දැකීමක් මනා අවබෝධයක් ඇති කරගන්නා පුද්ගලයෙක් වෙද්ද ඇති කරගන්න උත්සාහ කරන පුද්ගලයෙක් වෙද්ද ඔහු පඤ්ඤා චක්කව උපදවා ගන්න වෙරවඩන කෙනෙක් හැටියට සලකනවා. යම් කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණ මනසේ අවබෝධ කරගත්තාද ඔහුට කියනවා පඤ්ඤා චක්කුව උපදවා ගත්ත කෙනා කියලා. එයාට මේ ලෝකේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එයා පඤ්ඤා චක්ෂුෂේ උපදවා ගත්ත කෙනෙක් හැටියට එයාට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් මේ ලෝකේ කොතනකවත් නැහැ. මොකද එයා ඇලෙන ගැටෙන මුලා වෙන සියල්ලම සියල්ලෙහි යථා ස්වභාවයේ තථා ආයුරින් අවබෝධ කරගෙන ඉවරයි. මෙතෙන්ට එනකොට අපි කියනවා ආසවක්ඛ්‍ය ඥානය කියලා. මේ පඤ්ඤා චක්කුව කියන එක ආසවක්ඛ්‍ය ඥානයටයි අයිති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ පඤ්ඤා චක්කුව කියන එක භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුකූලව පැහැදිලි කරගන්න ඕනේ. ඒක හරි ලෝකෝත්තරයි. ඒක මේ ලෞකිකයි නෙමෙයි, ඒක ලෝකෝත්තරයි. ලෝකේ පැවැත්මට අයිති වෙන දෙයක් නෙමෙයි. ලෝකේ තුලින් මේ දුක සහිත මේ සංසාර ප්‍රවෘත්තියෙන් නිදහස් වීම පිණිස අවශ්‍ය කරන අවශ්‍යක ධර්මතාවයක් හැටියට පඤ්ඤා චක්ෂුෂය ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ පඤ්ඤා චක්ෂුෂය ගැන තමයි අපි ධම්මචක්ක සූත්‍රයේදී කතා කරන්නේ. දැන් ওই පින්වුතුන් අහලා ඇති ධම්මචක්ක සූත්‍රය ශ්‍රවණය කරනකොට අපිට නිතරම ඇහෙනවා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියලා. මේ ටිකම 12 පාරක් අපිට ඇහෙනවා ධම්මචක්ක සූත්‍රයේදී. හොඳට බලන්න. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියන මේ වචන ටික, මේ වචන පහ 12 පාරක් ඇහෙනවා. විඩින් විඩි. ඒ 12 පාරක් ඇහෙන්නේම පින්වතුනි චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් මේ ආකාර තුනකින් මේ චතුරාර්ය සත්‍ය 12 ආකාරයකින් අවබෝධ කර ගැනීම තමයි මේ චක්කුං උදපාදි, ඥානං උදපාදි කියන මේ ආකාර වලින් විග්‍රහ වෙන්නේ. එතනදී මේ කතා බහ කරන්න පින්වතුනි මේකේ පඤ්ඤා චක්ෂුෂයමයි අපි මේ සාකච්ඡා කරමින් පවතින පඤ්ඤා චක්ෂුෂයමයි ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කර කිරීමේදී ධම්මචක්ක සූත්‍රයේදී විග්‍රහ වෙන්නේ. යම් තැනක ඇස පහළ වුණා යයි සඳහන් වෙයිද, යම් තැනක ඥානය පහළ වුණා යයි සඳහන් වෙයිද, යම් තැනක ප්‍රඥාව පහළ වුණා යයි සඳහන් වෙයිද, යම් තැනක ආලෝකය පහළ වුණා යයි සඳහන් වෙයිද, යම් තැනක විද්‍යාව පහළ වුණා යයි සඳහන් වෙයිද, ඒ කතා කරන්නේම පින්වතුනි පඤ්ඤා චක්කුව පිළිබඳව. ඒ පඤ්ඤා චක්කුව පරිපූර්ණ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා කියන හුදු අවබෝධයක් නෙමෙයි. එක ආර්ය සත්‍යයකට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන මේ ආකාර තුනෙන් ත්‍රිපරිවට්ටයෙන් යුක්ත මේ සතර ආකාර වූ මේ සතරක් වූ චතුරාර්ය සත්‍යෙට 12 ආකාරයකින් ඇතිවෙන මනා වැටහීමක්, මනා අවබෝධයක් මේ පඤ්ඤා චක්ෂුෂයට ඇතුළත් වෙලා තිබෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට යම් කිසි දවසක ප්‍රඥා චක්ෂුෂය අවබෝධ කරා කියලා කියන චතුරාර්ය සත්‍ය 12 ආකාරයකින් එයා මනසේ අවබෝධ කරගත්ත කෙනෙක්. එනම් පින්වතුනි පැහැදිලි කරගන්න මේක මේ සාමාන්‍ය කතාවක් නෙමෙයි. මේ පඤ්ඤා චක්කුව කියලා කියන්නේ ප්‍රඥාව නැමැති ඇස පඤ්ඤා චක්කුව කියන දෙය
උපදවා ගැනීම කියලා කියන්නේ එක සුවිශේෂී බවක්. භාග්‍යවතුන් වහන්සේ පඤ්ඤා චක්ෂුෂය උපදවාගෙන ලෝකයට ඒ පඤ්ඤා චක්ෂුෂය උපදවා ගැනීම පිණිස අවශ්‍ය කරන ධර්මය ලෝකයට දේශනා කළා. අදටත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්මයේ මනසේ ශ්‍රවණය කරමින්, ඒ ධර්මයේ මනසේ අවබෝධ කරගනිමින්, ඒ ධර්මයේ තුල මනසේ හිත පිහිටුවා ගනිමින් මේ ප්‍රඥා චක්ෂුෂය ඇති කරගන්නට පුළුවන් අවකාශය අපිට තිබෙනවා. මෙතනදී තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දහමේ විශේෂත්වය උපදින්නේ. එතකොට දැන් අපි කතා කරා මංස චක්කු, දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු. මේ මංස චක්කු කියන එක අපි හැමෝටම තියෙන එකක්. ඒක උප්පත්තියත් එක්කම තමයි එන්නේ. දැන් ওই පින්වතුන් අහලා ඇති මේ උපද ගැන කතා කරනකොට ආයතනානම් පටිලාභෝ කියලා කියනවා. ආයතනයන්ගේ පහළවීම තමයි උපත කියලා කියන්නේ. එතකොට අපේ උප්පත්තියත් එක්කම ආයතන 6ක් පහළ වෙනවා. ඒ තමයි චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. එහෙනම් මේ මංස චක්කුව කියන එක අපිට ආයේ මේ පතලා හිතලා අරගන්න පුළුවන් අවශ්‍ය එකක් නෙමෙයි. ඒක අපිට මේ උපාදාන සකස් කර කර යන මේ ගමන තුල අපිට નિરાයාසයෙන්ම හම්බෙන තෑග්ගක් තමයි මේ මංස චක්කුව කියලා කියන්නේ. ඒක එක එක විදිහට විවිධ වෙනවා. සමහර අයට හොඳට පේනවා, අඩුවෙන් පේනවා. අපිට වඩා වැඩියෙන් පේන ජීවින් මේ ලෝකේ ඉන්නවා, අපිට වඩා අඩුවෙන් පේන ජීවින් මේ ලෝකේ ඉන්නවා. විකෘති විදියට පිහිටපයි ඉන්නවා, පේන්නේ නැතු ඉන්න අය ඉන්නවා. මේ විවිධ විදියට මේ චක්ෂුව වෙනස් භාවයටපත් වෙන්නේ ඒ රැස් කරගත්තා විවිධ කර්ම ශක්තියන්ගේ ස්වභාවයට අනුව. ඒක ඉතින් අපිට තෑග්ගක් හැටියට හම්බෙන දෙයක්. දිබ්බ චක්කු කියන එකත් ලෝකයේ යම් කිසි කෙනෙකුට ආධ්‍යාත්මික දියුණුවෙන් සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි දැන් අපි මේ කතා කරපු පැනවීම් තුනක් සහිත, ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන පැනවීම් තුනක් සහිත සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන ත්‍රිපරිවට්ටයේ සහිත චතුරාර්ය සත්‍ය පිළිබඳ 12 ආකාරයක අවබෝධයෙන් යුක්ත යම් ප්‍රඥා චක්ෂුෂයක් වෙද්දී ප්‍රඥා චක්ෂුෂයේ මේ ලෝකේ කලාතුරකින් අහන්න ලැබෙන, අවබෝධ කරගන්න ලැබෙන, ඇති කරගන්න ලැබෙන දෙයක්. ඒක හැමදාම තියෙන දෙයක් නෙමෙයි. ඒ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගන්නට අවකාශය ලැබෙන්නේම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයක පමණයි. එහෙනම් මේ අපිට උදා වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච යුගයක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච මේ යුගය තුල අපිට ඒ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගන්නට ඕන තරම් ධර්මය අපිට ඇහෙනවා, අපිට තියෙනවා, ප්‍රගුණ කරගන්න පුළුවන් විදියට ඒ ධර්මයේ සුරක්ෂිතව තිබෙනවා. අපිට කරන්න තියෙන්නේ මනසේ ධර්මයේ සාවධානව අවබෝධයෙන් වැටහීමෙන් සුපරික්ෂාකාරීව තේරුම් අරගෙන අපේ ප්‍රඥා චක්ෂුෂය දියුණු කරගන්න පුළුවන් තරම් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. දැන් එතකොට මේ සූත්‍රය අපි කතා කරපු චක්ෂු තුන ඉවරයි. මොනවද මේ චක්ෂු තුන? චක්ෂු ත්‍රිත්වය. පළවෙනි එක මංස චක්කු, ඊළඟට දිබ්බ චක්කු, ඊළඟට පඤ්ඤා චක්කු. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට මේ අපි නොහිතපු ඇස් තුනක්, අපි හිතුවේවත් නැති ඇස් තුනක් බලන්න මේ දේශනා කරලා තියෙන ආකාරය. අපි මේ පිළිබඳව අර්ථ කතා කරා. දැන් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේටත් මේ ඇස් තුන මේ විදිහටම, භාග්‍යතුන් වහන්සේටත් මංස චක්කු ඒ විදිහටම තිබ්බ. හැබැයි අපිට වඩා හරි විශේෂයි. බුදුරජාණන් වහන්සේගේ මංස චක්ෂුව අපිට වඩා ටිකක් විශේෂයි. ටිකක් නෙවෙයි, හොඳටම විශේෂයි. හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ අබිනීල නෙත්ත. භාග්‍යතුන් වහන්සේ අතිශයින් නිල් පැහැයෙන් යුක්ත අපූර්ව, ඊටමත් අපූර්ව චක්ෂුවක් තමයි භාග්‍යතුන් වහන්සේට මංස චක්ෂුව හැටියට පිහිටලා තිබේ. ඒ විතරක් නෙමෙයි, අලුත උපන් වසුපැටියෙකුගේ වගේ ඇහි පිල්ලම් සහිත ඊටමත් අපූර්ව ලස්සන චක්ෂුවක් තමයි භාග්‍යතුන් වහන්සේට පිහිටලා තිබ්බේ. සාමාන්‍ය අය වගේ නෙමෙයි. මොකද අනාදිමත් සංසාරය තුළ භාග්‍යතුන් වහන්සේ බෝසත් අවධිය තුළ පෙරුම්දම් පුරනකොට බෝසතාණන් වහන්සේ අනුන්ට රවලා නැහැ, කපටිකම් කරලා නැහැ, කපටි ඇසින් අනිත් අය දෙස බලලා නැහැ, ඒ වගේම දූෂිත සිතින් අනිත් අය දෙස බලලා නැහැ, අවංකව ලෝකයා දෙස බලලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ප්‍රකට කරන්න ඕන අවංක හැඟීම අවංක ලෙස ප්‍රකට කරලා තිබෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හදවතේ තිබෙන ආධ්‍යාත්මික ගුණය ලෝකයට ප්‍රකට කරා මිසක් ආධ්‍යාත්මික වශයෙන් ඇතිවෙන දුරුගුණ තුලින් ලෝකයා දෙස රවල ඔරවල
වංචාකාරී විදියට වංකව බැලීම් බෝසත් අවදී තුල කරලා නැති එකේ ප්‍රතිඵලයක් හැටියට භාග්‍යවතුන් වහන්සේට මංස චක්ෂුව කියන එක ඊටමත් අපූර්ව විදියට අබිනීල නෙත්ත සහ ඊළඟට අර ගෝපකුම කියන විදිහට අලුත් උපන් වසපැටියෙකුගේ බඳු ඊටමත් අපූර්ව ඇසපිල්ලම් සහිත සුන්දර ඇසකින් භාග්‍යවතුන් වහන්සේ යුක්ත වුණා. ඊළඟට දිව්‍යමය චක්ෂුෂය ගැන අපි කතා කරා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දෙවෙනි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ චක්ෂුෂයට පමණයි. හේතුව බුදුරජාන් වහන්සේට මේ සීමා රහිතව මේ මුළු මහත් ලෝකයේ පුරාම තිබෙන දේවල් තමන් වහන්සේගේ දිව්‍යමය ඇසින් දකින්න පුළුවන් හැකියාව තිබ්බා. ඊළඟට පඤ්ඤා චක්කු ප්‍රඥා චක්ෂුෂය භාග්‍යවතුන් වහන්සේ මනසේ තමන් වහන්සේ තුල ඇති කරගත්තා. තමන් වහන්සේ විසින්ම ගුරු උපදේශ රහිතව ඒ උතුම් බෝධිඋද්‍රම මූලයේ තුලදී භාග්‍යවතුන් වහන්සේ ධහම මනසේ අවබෝධ කරන්නට යෙදුණා. ඒ චතුරාර්ය සත්‍ය ආකාර තුනකින් ඒ චතුරාර්ය සත්‍ය 12 ආකාරයකින් අවබෝධ කරගන්නට යෙදුණා. ඒතර ප්‍රඥා චක්ෂුෂයත් භාග්‍යවතුන් වහන්සේට මනසේ පිහිටියා. මේ විදියට යම් කිසි කෙනෙකුට ප්‍රඥා චක්ෂුෂය ඇති කරගන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ විශේෂ වෙන්න ප්‍රධානම හේතුවක් තිබෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ විශේෂ වෙන ප්‍රධානම හේතුව භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගන්නේ ගුරු උපදේශ රහිතව. අපි ප්‍රඥා චක්ෂුෂය උපදවා ගන්නේ ගුරු උපදේශ සහිතව. අපිට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. ඊළඟට අපිට ඒ මාර්ගය නැවත නැවත ප්‍රගුණ කරගෙන තව අනුකල්යාණ මිත්‍රයින් ඉන්නවා. මේ විදිහට මේ දහම් මාර්ගය ප්‍රගුණ කරගන්න අපිට කල්යාණ මිත්‍රන්ගේ උපකාර ලැබෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රඥා චක්ෂුෂය තමන් වහන්සේ විසින්ම කවදාවත් අහලා නැති අවබෝධ කරලා නැති අත්විඳලා නැති ප්‍රඥා චක්ෂුෂය ගුරු උපදේශ රහිතව අවබෝධ කළා. අපිට භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගන්න අවවාද කළා. බුදුරජාණන් වහන්සේ සුවිශේෂී වෙන්නේ ගුරු උපදේශ රහිතව ඒ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගත්ත නිසා. අපිට තියෙන්නේ ඒ ගුරු උපදෙස් මත පිහිටලා භාග්‍යවතුන් වහන්සේගේ කල්යාණ මිත්‍ර වදන් මත පිහිටා මේ ධම්ම මාර්ගය සුවසේ ප්‍රගුණ කරමින් අපිත් අපේ ජීවිතය තුළ මේ ඇහිපිය වෙලා යන්න කලින් මේ සදහටම මේ ජීවිතයේ ඇහිපිල්ලම් වැහිලා යන්න කලින් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ ඒ ප්‍රඥා චක්ෂුෂය උපදවා ගන්න. තවත් ඔබට ශ්‍රද්ධාව ඇති කරගන්න කාරණාවක් සිහිපත් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට මේ මංස චක්කු, දිබ්බ චක්කු සහ පඤ්ඤා චක්කු කියන මේ ත්‍රිත්වයට අමතරව මේ ලෝකේ බුදු කෙනෙකුට පමණක් ආවේනික වූ සුවිශේෂී චක්ෂු දෙකක් තව පිහිටියා. ඒ තමයි බුද්ධ චක්කු සහ සමන්ත චක්කු කියන මේ විශේෂ චක්ෂුෂ දෙක. බුද්ධ චක්ෂුෂයේ තියෙන විශේෂත්වය තමයි භාග්‍යවතුන් වහන්සේ අනාවරණ ඥාණයෙන් මේ ලෝකයා දැක්කා. භාග්‍යවතුන් වහන්සේ මේ මුළු මහත් ලෝකයාගේ විවිධාකාර වූ ස්වરૂපයන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ තමයි මේ ලෝකයට කුසල් දියුණු කරන්න පුළුවන් ආකාරය, අකුසල් කොච්චර තිබෙනවද, ඒවා කොහොමද අඩු කරන්න පුළුවන්, කොහොමද මෙයා සංසාරය තුළ කුසල් වඩලා තියෙන්නේ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ලෝකයාගේ ස්වභාවයක් දැක්කා. සමන්ත චක්ෂුෂය කියලා කියන්නේ අවබෝධ කරගත් ධර්මින් භාග්‍යවතුන් වහන්සේ ලෝකයාගේ ස්වභාවය හඳුනාගෙන ඒ ලෝකයට මහා කරුණාවෙන් උපකාර කළා වූ චක්ෂුෂයට අපි කියනවා සමන්ත චක්කු කියලා. එහෙනම් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ මේ ඇස් පිළිබඳව විග්‍රහය සුවිශේෂී. ඒ උතුම් ඇස් පිළිබඳව විග්‍රහය ඔබත් මනසේ තේරුම් අරගෙන ඔබට වඩා වැදගත් වූ පඤ්ඤා චක්ෂුෂය උපදවා ගන්නට සියලු දෙනා යහුසුලව කටයුතු කරත්වා, අප්‍රමාදීව කටයුතු කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මැදින් පොහොය දවසේ මේ අවස්ථාවේදී ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් සූත්‍ර දේශනාව චක්කු සූත්‍රය, ඒ සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ලත් සියලු ආනිසංස ධර්මියෝ දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකයේ සියලු පින් කැමති සියලු සත්වග සාදු සිතින් අනුමෝදන් වෙනු ලබත්වා. ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥා චක්ෂුෂය උපදවාගෙන සදහටම මේ සංසාරයට නැවතීමේ තිත තබන්නට භාග්‍ය උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවනේ අනන්ත ගුණ බලෙන් යහපතක්, ශාන්තියක්, සැනසීමක්ම වේවා. තෙරුවන් සරණයි.